සම්මා සම්බුදු සරණයි සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම තිලෝ ගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ඒ අමයුරු ශ්‍රී සද්ධර්මයෙන්ම පමණක් sannivedanaya කරන බෞද්ධ ආරෝපවාහිනී නාලිකාව හරහා මේ වටිනා කාල වේලාව වෙන් කරවා ගනිමින් අපි සූදානම් දායකත්ව ධර්මදේශනයක් මේ විශේෂ ධර්මදේශනයක් ලෙසින් විකාශය කරන්නට අපි මේ කාල වේලාව වෙන් කරවා ගන්නවා. ඒ උත්තුංග කාර්යය සාක්ෂාත් කරගන්නට බෞද්ධ ආරෝපවාහිනී නාලිකාවේ මැදිරි පරිශ්‍රයේට අප හැමදෙනා කෙරෙහිම මෙත් සිතින් වැඩමවා වදාලා පිළියන්දල වෑවල සිරි සද්ධර්මාලෝක ධර්මනිකේතනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්වත්නි අපි සියලු දෙනාම අපගේ ගරු කටයුතු දේශකයන්න් වහන්සේ දොහොත් මුදුන්දී සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ විශේෂ ධර්මානුශාසනාව මුළු මහත් ලෝක සත්වයා කෙරෙහිම sannivedanaya කරන්නට තම සදැහැති දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ කඩවත පහළ කරගහමුණ රොක්ලන් නිවසේ පදිංචිව සිට මීට තෙමසකට පෙර වියෝ වුණු ලීලා වීරසේකර ආදරණීය මෑණියන්ගේ දූදරු මුණුබුරු මිනිබිරියන් පිරිස එක්කාසුව තමයි මේ ධර්මානුශාසනාව සඳහා දායකත්වය ලබා දෙන්නේ. මේ මතක් කිරීමත් සමගින් ඒ පිරිසට අපි ප්‍රථමයෙන් ආරාධනා කරනවා ධර්ම ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිලෝ ගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේ උදෙසා මල් වට්ටිය පූජා කරන්නටත් ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට චාරිත්‍රානුකූලව ධර්ම දේශනාවට ආරාධනා කිරීම සඳහා දහත් වට්ටිය පිළිගන්වන හැටියටත් සාදු සාදු සාදු. සාදු සාදු සාදු. බෞද්ධ රූපවාහිනී නාලිකාවෙන් මෙන්ම www.thebuddhist.tv කියන අපගේ වෙබ් අඩවිය ඔස්සේ ඔබට පුළුවන්කම තිබෙනවා මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට. ඒ මතක් කිරීමත් සමගින් සුපින්වත්නි අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා නැවත වතාවක් සාදුනාදයක් පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. साधु साधु साधु. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී
වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සබ්බෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පරිමුංචති රූපං පරිමුංචති වේදනාය පරිමුංචති සංඥාය පරිමුංචති සංකාරේහි පරිමුංචති විඥානං පරිමුංචති ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි පරිමුංචති දුක්ඛස්මාති වදාමිති. පින්වත්නි, මේ සංසාර ගමනේ සත්වේකු විසින් ලබන උතුම්ම ලාභය පරම ලාභය සද්ධර්මයයි. සද්ධර්මයේ නැමැති උතුම් ලාභය නොලදහොත් කවදාවත්ම මේ සංසාර ගමනේ නිමාවක් දකින්නට ලැබෙන්නේ නැහැ. අදත් අපි මේ සසර ගමනේ මෙරි ඉපදී අනන්ත දුක්ඛන්දරාවක් විඳ දරාගෙන මේ සසරේ සැරිසරන්නේ ඒ සද්ධර්ම ලාභය තාමත් අපට නොලද නිසාමයි. යම් මොහොතක ඒ උතුම් ලාභය ඒ උතුම් ධර්මය අපට ලැබුණා නම් අපි මේ සංසාර ගමනේ රැඳෙන්නට විදිහක් නැහැ. අපි හැමෝටම අවශ්‍යයි
මේ සසර ගමන නිමා කරන්න. සසර ගමන සැපදායක සුවදායක නෑ කියලා අනුමාන තරමකින් හෝ අපි හැමෝටම දැනෙනවා, වැටහෙනවා. ඒ අපි අකමැති අමිහිරි දුකට බර මේ සංසාර ගමන නිමා කරගන්න අපට දැන් ක්‍රමයක් පිළිවෙතක් ඕන. ඒ සඳහායි ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ. උන්වහන්සේලා දේශනා කරන ඒ උතුම් ධර්මය හොඳින් ශ්‍රවණය කරගෙන දැනගත්තොත් ඒ අනුව කරුණු පරීක්ෂා කොට බලන්න පුළුවන් වුණොත් ධර්මයේ පැහැදීමක් ඇති වෙලා පැහැදුණු ධර්මයේ හික්මෙන්න පුළුවන්කම තියෙනවා. තථාගත ධර්මය ශ්‍රවණය කරන්න ලැබීම මහා ලාභයක්. ඊටත් වඩා වටිනවා ඒ අහන ධර්මය හිතේ රඳව ගන්න පුළුවන් නම්. සිතේ රඳව ගන්න ධර්මයටත් වඩා වටිනවා අරුත් පරීක්ෂා කරන්න පුළුවන් නම්. අත්තං උපපරික්ඛති, අර්ථ පරීක්ෂා කොට බලන්නට පුළුවන් නම්. ඒ අර්ථ පරීක්ෂා කොට බලන කල්හි ධර්මයේ පැහැදීම ඇති වෙන්නේ. ඒ පැහැදුණු ධර්මයේහි යෙදෙන්නට හික්මෙන්නට පුළුවන් නම් පරම ලාභය දෙන්නේ එතනයි. එනිසා අපි හැමෝටම ධර්මයේ යෙදෙන්න පුළුවන්කම තියෙන්නේ ධර්මයේ පැහැදුනොත්. පහදින්න පුළුවන් වෙන්නේ තමන්ගේ ජීවිතය හා ගලපමින් සසඳමින් ධර්මයේ අරුත් විමසන්න පුළුවන් වුණොත්. දහමෙහි අරුත් විමසන්න පුළුවන් වෙන්නේ දහම හිතේ රඳව ගත්තොත්. සිතේ ධර්මයේ රඳව ගන්න පුළුවන් වෙන්නේ හොඳින් ධර්මයේ ඇහුනොත්. හොඳින් ධර්මයේ අහන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා අවස්ථාවක් සැලසුණොත්. අද දවසේ මේ පින්වතුන් මිය පරලොව ගිය තම ආදරණීය මේනියන් වහන්සේ දෝන ලීලාවතී වීරසේකර මේනියන් වහන්සේගේ ඒ මාතෘ ගුණයට උපහාර පූජාවක් කොට ඒ වගේම මේ පිය ගුණයට ඒ සහෝදරියට උපහාර පිණිස මේ හැම දිනාටම මේ මොහොතේ බෞද්ධ මාධ්‍ය ජාලයට එකතු වෙන ශ්‍රාවක බොහෝ පිරිසකට ඒ ඇසීමේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරලා දෙනවා. ඒත් මේ අවස්ථාව හොඳින් ප්‍රයෝජනයට අරගෙන හොඳින් ශ්‍රවණය කළොත් මේ ධර්මයේ හිතේ රඳව ගන්න බැරි කමක් නෑ. හිතේ රඳවගත් ධර්මය තමන්ගේ ජීවිත තුලින් ගලපමින් සසඳමින් අරුත් විමසන්නත් පුළුවන්කම ලැබුණොත් ධර්මයේ සැබෑ පැහැදීමෙන් එතනයි. ධර්මයේ පිළිබඳව ඇති වෙන පැහැදීම පුද්ගලයා මත නෙමෙයි. පුද්ගලයාගේ හඬ ස්වරය මත නෙමෙයි. ධර්මයේ පැහැදීම ඇති වෙන්න ඕන
අහගත්ත ධර්මයට අනුව අත්තං උපපරික්ඛති අර්ථ පරීක්ෂා කරනකොට අනේ මේ ධහම කොච්චර ඇත්තක්ද මා ගැන මගේ ජීවිතය ගැන නේද මේ ධහම තුලින් කියවෙන්නේ කියන ඒ ධර්මයේ අසාගත් ධර්මයේ තමා පිළිබඳව ඌවක් නේද මේ කියන්නේ මේ කියවෙන්නේ කියන පැහැදීම හිතට එන්න ඕන. අන්න එතනයි ධර්මයේ සැබෑ පැහැදීම තියෙන්නේ. පැහැදුණු ධර්මයේ තමයි හැසිරෙන්න පුළුවන්කම තියෙන්නේ. ධහමේ හැසිරුණොත් ඒ ධහමට අනුව විමසුවොත් ඇත්ත දකීවි. කලකිරේවි. නොයලේවි. මිදේවි. මිදුණු කල මිදුනේ යන නුවණක් පහළ වේවි. එවිට කීනා ජාති වූසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති. මේ උදානය මේ ප්‍රකාශනය ලොව හමුවෙහි හඬ නගා ප්‍රකාශ කරන්නත් ඔබට මට හැකියාව ලැබේවි. ඒ නිසා ඒ අම්මා වෙනුවෙන් ඒ පියතුමන් වෙනුවෙන් ඒ සහෝදරිය වෙනුවෙන් මීට වඩා කරන්න පුළුවන් උදාර මෙහෙයක් නැහැ. වෙනත් උපහාරයක් නැහැ. ඒ නිසා අපි මේ මෑණියන්ට ඒ පියතුමන්ට සහෝදරියට මේ උතුම් ධර්මය අවබෝධ වෙලා වහ මේ සතර සාගරය තරණය කරන්නට මේ ධර්මයේ පහුරක්ම වේවා නෞකාවක්ම වේවා කියන අදහස් අදිස්ථානයත් හිතට එකතු කරගෙන මේ ඉන්න පිරිසටත් මේ ධර්මයේ ශ්‍රවණය කරන හැම දිනාටමත් මේ සංසාර සාගරය තරණය කරගන්න මේ උතුම් ධර්මය පහුරක් වේවා නෞකාවක් වේවා කියන අදහස් තම තමන් තුලත් පහළ කරගෙන මේ ධර්ම දේශනාවට හොඳින් සවන් දෙන්න. පින්වතුනි අපි මාතෘකාවක් හැටියට බොහොම පුංචි කෙටි පාඩයක් සඳහන් කළා. කුමකින්ද අපි මිදෙන්න ඕන? රූපයෙන් මිදෙන්න ඕන. වේදනාවෙන් මිදෙන්න ඕන. සංඥාවෙන් මිදෙන්න ඕන. සංස්කාරයෙන් මිදෙන්න ඕන. විඥාණයෙන් මිදෙන්න ඕන. ඒ ටිකෙන් මිදුනොත් ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දෝමනස්යෙන් මිදෙනවා. ඒ ටික අවසන් වුණොත් පරිමුංචති දුක්ඛස්මාති වදාමි. සියලු දුකෙන් මිදුණේයයි කියමු. දැන් ඔබෙත් මගෙත් අරමුණ බලාපොරොත්තු කුමක්ද? සියලු දුකෙන් මිදෙන්න. සියලු දුකෙන් මිදෙන්න නම් ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දෝමනස්යෙන් මිදෙන්න ඕන. ඒ ටිකෙන් නිදහස් වෙන්න මිදෙන්න නම් රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංඛාරයෙන් විඥාණයෙන් මිදෙන්න ඕන. මේ ටිකෙන් මිදුනහම තමයි සියලු දුකෙන් මිදුණා කියලා කියන්නේ. එහෙනම් දැන් ඔබේ බලාපොරොත්තුව නිවන නම් විමුක්තිය නම් මිදීම නම් මෙන්න මෙතනයි අවසානය. අපට මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කළ වෙලාවේ ඒ අතුලත් මුදලි මෙතුතුමන් මෙතිනිය විශේෂයෙන් ඉල්ලීමක් කළා මාර්ගයේ පිළිබඳව කියවෙන ධර්ම දේශනාවක් සිදු කරන්න කියලා. එතකොට දැන් නිමාව අවසානයේ ගමනේ කෙලවර කොතනද? මේ රූපාදී ස්කන්ධයන්ගෙන් මිදුණු තැන. දැන් අපි ඉන්න තැන කොතනද? දැන් අපි ඉන්නේ ඒ ටික අල්ලගෙන.
නිකන් නෙමෙයි දැඩි කරලා අල්ලගෙන තියෙනවා. අතහරින්න බැරි විදිහට තද කරලා අල්ලගෙන තියෙනවා. කොහොමද අපි අල්ලගෙන තියෙන්නේ? ආකාර තුනකින් ක්‍රම තුනකින් ඒ පංච උපාදානස්කන්ධය දැඩි කොට උපාදානය කොට ඉන්නවා. මොනවද අපි අල්ලගෙන ඉන්න ආකාරය? මම, මගේ ආත්මය. තව විදිහකට කිව්වොත් තෘෂ්ණා, දෘෂ්ටි, මාන. තෘෂ්ණා, දෘෂ්ටි, මාන. මම කියනකොට මානයෙන්, මගේ කියනකොට තණ්හාවෙන්, මගේ ආත්මය කියනකොට දෘෂ්ටියෙන්. අපි මේ පංච උපාදානස්කන්ධය අත්හරින්න ඕන, මිදෙන්න ඕන දේ තණ්හාවෙන් අල්ලගෙන, මානයෙන් අල්ලලා, දෘෂ්ටියෙන් අල්ලලා. මෙන්න මේකට තමයි උපාදානය කියලාත් කියනවා. තව විදිහකින් කතා කළොත් අපට කියන්න පුළුවන් දුක්ඛ සමුදය කියලා. එතකොට මෙන්න මේ තණ්හා, මාන, දෘෂ්ටි මෙන්න මේ ටික ඉවත් කරගත්තොත්, මේ ටික අයින් කරගත්තොත් මේ රූපාදී ස්කන්ධයන්ගෙන් මිදීම සඳහා වෙන කල යුත්තක් නැහැ. තණ්හාවෙන් අල්ලගත්ත, දෘෂ්ටියෙන් අල්ලගත්ත, මානයෙන් අල්ලගත්ත මේ ස්කන්ධ ටික අතහරින්නයි තියෙන්නේ. එතකොට දැන් අපට තියෙනවා අපි ඉන්න තැන මේ තෘෂ්ණාවෙන්, දෘෂ්ටියෙන්, මානයෙන් දැඩි කොට අල්ලගෙන ඉන්නවා. මේ ගමනේ නිමාව කෙලවර වෙන්නේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන මේ තුනෙන්ම අත්හරින්න ඕන. දැන් මේ තුනෙන් අතහරින්න කතා කරනකොට අපට එකවරම මේ බන්ධන තුනෙන්ම නිදහස් වෙන්න බෑ. අපට නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ ඉස්සෙල්ලා මේන් එකකින්. ඊට පස්සේ පිළිවෙලින් අනිත් බන්ධනයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. පින්වතුන්ට මතකයි දස සංයෝජන ධර්ම. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද. ඒ වගේම රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේ සසර බැඳ තබන සංයෝජන කියලා අපි අහලා තියෙනවා, කියවලා තියෙනවා. දැන් මෙන්න මෙතන තියෙනවා අර කියපු අදහස් ටිකක්. එතන තියෙන තණ්හාව, මානය මේ කියන දෙක සපුරා අත්හැරෙන්නේ රහත් ඵලයේදී. තණ්හාව කියන එක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලත් බෙදෙනවා. තව විදිහකට කිව්වොත් කාම රාගය, රූප රාගය, අරූප රාගය කියලා කියන්න පුළුවන්. අනාගාමී බවට පත් වෙනකොට කාම රාගයෙන් මිදෙනවා. හැබැයි රාගයේ තෘෂ්ණාව ඉවර නැහැ. රූප රාග, අරූප රාග කියලා දෙකක්ම ඉතුරු වෙනවා. ඒ රූප රාග, අරූප රාග දෙකත් මානයත් කියන මේ තුනම අවසන් වෙන්නේ රහත් ඵලෙ. ඒ නිසා තණ්හාව හා මානය කියන දෙක මේ පිළිවෙලෙන් ගමන් කරලා රහත් ඵලයෙන්ුයි නිමා කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි දෘෂ්ටිය කියන එක, දෘෂ්ටි සංයෝජනය අතහරින්න ඕන මුලදිමයි.
සෝතාපන්න මාර්ගයට ඵලයට පිවිසෙනකොට දිඨාසවේ දෘෂ්ටි සංයෝජනේ සක්කාය දෘෂ්ටිය මිදෙනවා. ඒ නිසා අපි මේ ටික මතක් කළේ අපිට ඉස්සෙල්ලම මිදෙන්න ඕන මේ දෘෂ්ටියෙන් මිදෙන්න ඕන. දෘෂ්ටියෙන් මිදෙන මගක් මාවතක් පිළිවෙතක් අපට තිබුණොත් එයමයි තණ්හා මාන දෙකිනුත් මේ උපාදානස්කන්ධයන්ගෙන් මිදිලා නිදහස් වෙලා යන්න තියෙන එකම උපාය වෙන්නේ. එනිසා අපි බණ අහනකොට තණ්හාවෙන් මිදෙන හැටි අහනවට වඩා මේ දෘෂ්ටියෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා අහ දැනගන්න එක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. එතකොට දැන් අපට පැහැදිලි යම් අදහස් ටිකක්. මිදුනේ යන නුවණ ලැබූ තැනට කියනවා රහත් ඵලය කියලා. මිදුනේ යන නුවණ ලැබෙන්නේ මිදුනොත්. කුමකින් මිදුනොත්ද? සියල්ලෙන් මිදුනොත්. සියල්ලෙන් මිදුණා කියලා කියන්නේ රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංඛාරයෙන්, විඥාණයෙන් මිදුණොත්. ඒ ටිකෙන් මිදුණොත් ඥාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකින්, දෝමනස්යෙන් මිදෙනවා. එතකොට කියනවා සියල්ලෙන් මිදුණා කියලා. දැන් අපි මිදිලා නැත්තේ ඇයි? අල්ලගෙන නිසා. දැන් අපි අල්ලගෙන ඉන්න කරුණු කාරණා මොනවද කියලා දැනගත්තා. එයි අපි මේක අල්ලගෙන ඉන්නේ. තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මානෙන් එයි අපි අල්ලගෙන ඉන්නේ. අන්න එතනයි පින්වතුනි රහස තියෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ පංච උපාදානස්කන්ධයේ දුකයි ඒකෙන් මිදෙන්න කියලා අනුශාසනා කරනවා ලෝකෙට. හැබැයි බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළත් පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා කිව්වත් ඔබට මට සමහර විට පංච උපාදානස්කන්ධය දුකක් හැටියට දැනිලා නැහැ, වැටහිලා නැහැ. පංච උපාදානස්කන්ධය පිළිබඳව අපට දැනෙන්නේ අපි බාරගෙන තියෙන්නේ, අපි සතුටු වෙන්නේ ඒක ඊ타ත්ම හොඳ තැනක්, සොඳුරු තැනක්, ප්‍රිය තැනක්, මధుර තැනක්. ඒ බඳු වැටහීමකුයි අපට පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙනවා. එතකොට බුදුහාමුදුරුවන්ගේ දේශනාවයි අපේ පිළිගැනීමයි අතරේ පරතරයක් තියෙන ලොකු. මෙන්න මෙතන ඉඳලා එතනටයි යන්න වෙන්නේ. ඒ සඳහායි ගමන. ඒ සඳහායි මඟ. ඒක මේ මහ පොළොව මත මිහි මත ගොඩනගෙන පාරක් නෙමෙයි. මේ මාවත මහා ආශ්චර්යමත් අසිරිමත් මාවතක්. ඒ මාවත කොහේ හරි ඉපදිලා තියෙනව නෙමෙයි. ඉපදිලා තියෙන මාරක මාවතක අපි යනවත් නෙමෙයි. ඒ මාවත තම තමන්ගේම සිත්වල, තම තමන්ගේ సంతාන තුල තම තමන් විසින්ම උපදවා ගත යුතු මාවතක්. තම තමන් විසින්ම උපදවා ගත යුතු මාවතක් වෙනවා. බුදුහාමුදුරුවෝ උපදවා ගත්ත මාර්ගයේ තව කෙනෙකුට යන්න පුළුවන්කම තිබුණා නම් අපි හැමෝටම යන්න තිබුණා මේ මාවතේ. සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ උපදවා ගත්ත මාවතේ මාර්ගයේ අපට යන්න පුළුවන්කම තිබුණා නම් අපි හැමෝටම යන්න තිබුණා මේ මාවතේ. එහෙම බෑ. මාර්ගයේ මාවත අප විසින්ම
අප තුල උපදවාගත යුතු වෙනවා. අන්න ඒ මාවත උපදවා ගැනීම සඳහා උපකාරක ධර්ම තියෙනවා. ඒක මට තනිවම උපදවා ගන්න පුළුවන් කමක් නැහැ. මම ස්වයම්භූ ඥාණයෙන් ඒ ටික උපදවා ගන්න පුළුවන්. එහෙනම් මම බුදු පදවිය ලබන්න ඕන. එහෙම නැත්නම් පසේ බුදු පදවිය ලබන්න ඕන. බුදුවරුත් පසේ බුදුවරයන් වහන්සේලාත් පමණයි. තව කෙනෙකුගේ පිහිටක් උපකාරයක් නැතුව ඒ මඟ උපදවා ගන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේලාට මග්ගඤ්ඤෝ මග්ගවිදූ මග්ගකෝවිදූ කියන ගුණ නාමයන්ගෙන් හඳුන්වා දෙන්නේ. ඔබත් මමත් ශ්‍රාවක බෝධියෙන් නිවන ප්‍රාර්ථනා කරන්නේ නම් එහෙනම් ඔබටත් මටත් ඒ මඟ උපදවා ගන්න විදිය අහගන්නම වෙනවා. අසා දැනගන්න වෙනවා. අසා දැනගත්ත දේට අනුවයි ඒ මඟ උපදවා ගැනීම සඳහා මෙහෙයුම කරන්න වෙන්නේ. හිතුවක්කාර විදිහට මට ඕන විදිහට තව කෙනෙකුට ඕන විදිහට ඒක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ අවධාරණය කොට දේශනා කළා. මම මේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ ලෝකෝත්තර මඟ යම් විදිහකින් උපදවා ගත්තනම් ඒ ආකාරයෙන්ම මගේ ශ්‍රාවකයොත් ඒ මාර්ගය උපදවාගත යුතු බව, ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත යුතු බව දේශනා කළ උපාදාන පරිවර්තන සූත්‍රයේදී. එනිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ තථාගත ධර්මයට අනුවයි මේ මග මාවත පිළිබඳව විමසිලිමත් වෙන්න වෙන්නේ. ඒ නිසා වෙන්නට ඕන ඒ සෝත නම් වූ ආර්ය ශ්‍රාංගික මාර්ගය උපදවා ගැනීම සඳහා උපකාරක ධර්ම පිළිබඳව දේශනා කරන තැනදී කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා සෝතාපන්න අංග 4ක් දේශනා කළේ. ඒ අංග 4 පළවෙනි තැනට වැටුනේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒ ආශ්‍රයෙන් ධර්මයේ ශ්‍රවණය කරනවා, ගන්නවා. මොනවද අහගන්නේ? මහා ගොඩක් දේවල් අහගෙන හිතේ රඳව ගන්න එක නෙමෙයි. අහගන්න දෙයට ප්‍රතිඵලයක් තියෙන්න ඕන. නුවණ මෙහෙවන හැටි. කුමක් සඳහාද නුවණ මෙහෙවන්නේ? අන්න අර මිදෙන්න ඕන තැන අපි අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්න තැන් අත්හරින්නේ කොහොමද? ඒ අත්හැරෙන විදිහට මේ මනස මෙහෙවන්නේ කොහොමද? මේ ටිකයි ධර්මයෙන් අපි දැනුවත් වෙන්න ඕන. අපි උදේ හිටන් රැය වෙනකන් ඇහුවත් වැඩක් නැහැ, පළක් නැහැ. මෙන්න මේ මනස මෙහෙවන හැටි, අත්හැරෙන විදිහට මනස මෙහෙවන හැටි, ඒ දැනුම අපට ලැබෙන්නේ නැත්තම් ධර්මයෙන් අපට වෙන්න ඕන මෙන්න මේ විදිහටයි මේ ටිකෙන් අතහැරෙන්නේ. මේ ටික අතහැරලා නිදහස් වෙන්නේ මෙන්න මේ විදිහට හිතුවොත්, මෙන්න මේ විදිහට මෙනෙහි කළොත්, මෙන්න මේ විදිහට බැලුවොත්,
මෙන්න මේ විදිහට විමසුවොත් විතරයි කියලා ඒ සිතන්න විමසන්න ඕන කරන ආකාරය අපව දැනුවත් වෙන්න ඕන. ඒකයි යෝනිසෝ මනසිකාරය කියලා කිව්වේ. ඒ දැනුම අපට තියෙනවා නම් අතහැරෙන්නේ මෙහිමයි, තද වෙන්නේ මෙහිමයි. මේ පංච උපාදානස්කන්ධයේ නැවත නැවතත් තෘෂ්ණා දෘෂ්ටි මානයට ග්‍රහණය වෙන්නේ මෙහිමයි. තෘෂ්ණා දෘෂ්ටි මානයෙන් මිදෙන්නේ මෙහිමයි. කියන මෙහෙවුම පිළිබඳව දැනගත්ත කෙනෙකුට ප්‍රතිපදාවක් තියෙනවා. මොකද්ද ප්‍රතිපදාව? යම් විදිහකින්ද මේ පංච උපාදානස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටි මානෙන් ග්‍රහණය වෙන්නේ, උපාදාන වෙන්නේ, ඒ විදිහට හිතන්නේ, මෙනෙහි කරන්නේ නැතුව, බලන්නේ විමසන්නේ නැතුව ඒ පැත්ත අතහරිනවා. අයෝනිසෝ මනස්කාරය. යම් විදිහකින්ද පංච උපාදානස්කන්ධය පිළිබඳව තෘෂ්ණාව, දෘෂ්ටිය, මානය අතහැරෙන්නේ, උපාදානයෙන් ග්‍රහණයෙන් නිදහස් වෙන්නේ, ලිහිල් වෙන්නේ, බුරුල් වෙන්නේ යම් විදිහකින්ද ඒ විදිහට හිතනවා, මෙනෙහි කරනවා, විමසනවා, බලනවා. මෙන්න මේ ටික මේ අනුව බලන්න ගියාමයි ඒකට යෝනිසෝ මනසිකාරය කියනවා. ඒ අයෝනිසෝ මනසිකාරයෙන් අත්හැරිලා වෙන් වෙමින් යෝනිසෝ මනසිකාරයම භාවිතා කරනකොට මෙන්න මේ කියන දෘෂ්ටිය පළමු කොට දෙවනුව තණ්හා මානයන් සිඳෙන්නට ඕන. එහෙනම් සිඳෙන විදිහට අපි කොහොමද බලන්නේ? අපි කොහොමද මේ පංච උපාදානස්කන්ධය දිහා බලන්නේ? දැන් එතනදී අපි කල්ැතුවම මතක් කළා පංච උපාදානස්කන්ධය දුක හැටියට බුදුරජාණන් වහන්සේ නම් කළත් මට එහෙම තැනක් තාම දැනෙලා නැහැ. මට දැනෙන්නේ, අපට දැනෙන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ සැපත. ඒ නිසානේ මම මගේ කියලා, මගේ ආත්මය කියලා දැඩි කොට මේ ග්‍රහණය කරගෙන ඉන්නේ. එහෙනම් අපිට දැන් සිද්ධ වෙනවා මෙහි ඇත්ත නොදන්නාකම නිසාවෙන් වෙන්නට ඕන මේ ග්‍රහණය, මේ බැඳීම. ඒ ඇතිතතු විමසන වැඩපිළිවෙලයි මෙතනින් මිදෙන්න තියෙන මාවත වෙන්නේ. උදාහරණයක් හැටියට ගතහොත් වෙලමැද ඉන්න පඹයෙකු දකින මිනිසෙකු ඒ ඉන්නේ මිනිසෙක් කියලා වරදවා ගතහොත් ඒ මිනිසයාට සාපේක්ෂකව බොහෝ දේ හිතන්න පුළුවන්, හොඳ නරක විදිහට, කුසල අකුසල සහගතව. ඉන්නේ පඹයෙක්, හැබැයි මිනිස්සෙකු යන අදහස උපදවා ගන්න පුළුවන්, බාධාවක් නැහැ. හැබැයි ඒ උපදවාගත් අදහසට සාපේක්ෂකව යම් තාක් හිතනවා නම්, කියනවා නම්, කරනවා නම් ඒ සියල්ල නිවැරදි වෙන්නේ නැහැ. ලෝකයේ තුල හොඳ නරක කියන දෙකට බෙදෙන්න පුළුවන්. නමුත් ඒ හොඳ නරක දෙකම වැරදි දර්ශනයක් මතයි, වැරදි පිළිගැනීමක් මතයි ගොඩ නැගෙන්නේ. ඒ නිසා මේ ලෝකයේ තුල ජීවත් වෙන අපිත් හොඳ හා නරක කියලා දෙකක් භාවිතා කරනවා. පින හා පව කියලා දෙකක් භාවිතා කරනවා. මේ භාවිතයන් දෙකම පඹයෙක් ඇති තැනක මිනිස්සෙක් ඇත කියන
සංකල්පයේ උපදවාගෙන ඒ මිනිස්යාට සාපේක්ෂව බලන තැන හා සමානයි. ඔබටත් මටත් පළමු කොට විමසන්නට වෙනවා සැබවින්ම කුමක්ද මේ ආත්ම දෘෂ්ටිය? සත්ව පුද්ගල භාවයෙන් හමු වෙන තැන, හසු වෙන තැන සැබවින්ම ඒබඳු ධර්මතාවයක් ඇද්දෝ කියලා අර කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ශ්‍රවණය කරන ධර්මයට අනුව විමසන්න වෙනවා. වෙලමැද ඉන්න පඹයා පිළිබඳව නොදන්නාකම නිසා ඒ ඉන්නේ මිනිස්සෙක් කියන අදහස උපදවාගත්ත කෙනෙකුට කවුරු හරි කිව්වොත් නෑ එතන ඉන්නේ පඹයෙක් මිනිස්සෙක් නෙවෙයි කියලා ඔහු නොපිළිගන්න පුළුවන්. ඔහු වාද කරන්න පුළුවන්, විවාද කරන්න පුළුවන්. ඇයි නැත්තේ? මේ ඇහැට පේන දේද මේ නෑ කියන්නේ අර ඉන්නේ මිනිස්සෙක්. තර්ක කරන්න පුළුවන්, වාද කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ලෝව පහළ වෙන අවදියේ ඒ තරමට ආත්ම දෘෂ්ටිය පහළ වෙලා තිබුණා. දෙසටක් දර්ශන මේ ලෝකයේ තුල තිබුණා. උන්වහන්සේ මෙන්න මේ දෙසටක් දර්ශන වාද ඉදිරියේ වාදයට විවාදයට උන්වහන්සේ ගියේ නෑ. උන්වහන්සේ කුමක්ද කළේ? අර පඹයෙක් ඇති තැන මිනිසෙක් ඇති කියන අදහස උපදවාගත්ත අය ඒ අදහසේ වැරද්ද කියා දෙන්න නම් කරන්න පහසු ක්‍රමේ වාද කරන එක නෙමෙයි. ඔවුන්ව ඒ තැනට එක් කරගෙන යන එක. වෙලමැදට එක් කරගෙන යන එක. ගිහිල්ලා පෙන්නුවා බලන්න මොකද්ද මේ තියෙන්නේ. අන්න සැබෑව තතු දකින්නකොට ඔවුන්ගේ අදහස වැරදි කියලා ඔවුන්ටමයි වැටහුනේ. ඔබත් මමත් මේ රූපාදී ස්කන්ධ පංචකයක් සත්වයක පුද්ගලයෙකු ලෙස දකිනවා. ඒ දකින ලෝකයට බුදුහාමුදුරුවෝ අර වෙලමැදට එක්කන් ගිහිල්ලා පෙන්නුවා වගේ අපිට යන්න පාරක් පෙන්නුවා මෙන්න මෙතනින් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා බලන්න ඇත්තටම මේවා එහෙම ගන්න පුළුවන් ධර්මද කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා ඔබත් මමත් පඹයෙක් ඇති තැනක මිනිස්සෙක්ව දකිනවා වගේ කිසියම් ආකාරයක මුලාවක් මේ තුල තියෙනවා. මෙන්න මේ මුලාවෙන් මිදෙන්න. ඒ සඳහා උන්වහන්සේ අපට බොහෝ ධර්මෝපදේශ පැහැදිලි කළා. පොකුණකට එබුණු බල්ලෙක් තමන්ගේම ඡායාව දැකලා තවත් බල්ලෙක් කියලා රැවටෙන වාරයක් තියෙනවා. ඒ බල්ලා තවත් බල්ලෙක් කියලා රැවටෙන්නේ කෙබඳු ධර්මතාවයක් ඇති තැනද කියලා ඇත්ත දන්නේ නෑ. නොදන්නාකම නිසාම තවත් ළිඳේ බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙනවා. ඒ රැවටෙන බල්ලා ඒ බල්ලට විරුද්ධව එරෙහිව කටයුතු කරන්න පුළුවන්. මිත්‍ර ස්වරූපයෙන් කටයුතු කරන්න පුළුවන්. හොඳින් හෝ නරකින් ඒ බල්ලගේ ක්‍රියාකාරකම් පෙනෙන්නේ බල්ලෙකුට සාපේක්ෂකවයි. බල්ලගේ මුලාව දුරු වුණොත් ඒ හොඳ හෝ නරක කියන ක්‍රියාකාරකම් දෙකම පින හෝ පව කියන ක්‍රියාකාරකම් දෙකම අපට හමු වෙන්නේ නැහැ, හසු වෙන්නේ නැහැ. කණ්ණාඩියක් ළඟට යන අපි කණ්ණාඩියේ ඡායාව දකිමින් මම දකින්නවා මාව දකින්නවා කියන අදහස අපි උපදවා ගන්නව බොහෝ වාරවල. අපි කුමක්ද කණ්ණාඩියක් මත දකින්නේ කියලා හිතලා බැලුවොත් ඒ තුල මොන තරමේ මුලාවකට මායාවකට අපි මැදි වෙනවද කියලා හිතලා බැලුවොත් ඔයිටත් වඩා ලොකු මායාවකට රැවටීමකට අපි සලායතනයේ තුලදීම රැවටෙන ආකාරයයි බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි ජාලයෙන් නිදහස් වීම සඳහා අපට දේශනා කළේ.
අන්න ඒ සඳහා කළ දේශනාවයි පංච උපාදානස්කන්ධය පිළිබඳව දේශනාව. පංච උපාදානස්කන්ධය තුලින් අපි කල්පනා කරන්නේ, අපි දකින්නේ, අපි විමර්ශනය කරන්නේ වැරදි තැනක. ඔබ සත්පුද්ගල සංකල්පයට වැටිලා සත්පුද්ගල සංකල්පයේ මත පිහිටලා සත්වේකුගේ රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංඛාරස්කන්ධේ, විඥානස්කන්ධේ නම් අනිත්‍ය ආදී වශයෙන් ඔබට දැర్శණය වෙන්නේ ඒ හරි තැන නෙමෙයි. ඒ නිවැරදි තැන නෙමෙයි. සත්පුද්ගල සංකල්පයට ඇවිල්ලා අපට සත්වේකුගේ මගේ රූපය, මගේ වේදනාව, මගේ සංඥාව, මගේ සංඛාරය, මගේ විඥානය. එතකොට තෘෂ්ණාවෙන් අහුවෙලා මගේ කියලා ග්‍රහණය වෙලා මගේ කියලා ග්‍රහණය වෙච්ච තැනක මගේ කියලා අල්ලගත්ත තැනක මේ අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ බැලීම නරක නේ. ඒක පිනක්, ඒක කුසලයක්. හැබැයි එය භවගාමී. නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණය හදන්න සමත්. නැවත රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ ස්කන්ධ ලබා දෙන්නට සමත්. ඒ කර්ම සංස්කාරය. ඒ නිසා අපට විමසන්නට වෙනවා මෙන්න මේ තැනට නොයැටෙන දහමක්. අන්න ඒ බඳු තැනකින් අපට පුළුවන්කම ලැබුණොත් ඉන්නහාවට අපේ මනස මෙහෙවන්න යමකට දෙයකට සාපේක්ෂක නොවන තැනකට. අන්න එතනින් එහාටයි අපට මේ දෘෂ්ටියෙන් මිදෙන පිළිවෙත හඳුනා ගන්න ලැබෙන්නේ. ඒ ටික තමයි බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ හැටියට දේශනා කරන්නේ. මදුපිණ්ඩික සූත්‍රය, මහා හත්තිපදෝපම සූත්‍ර වැනි දේශනාවන් ඇසුරු කොට බැලුවොත්, කියවා බැලුවොත් අපට මේ ගැන යම් අදහසක් ඇති කරගන්න පුළුවන්. දැකීමක් වෙනවා. දැකීමට සාපේක්ෂකවයි අපි හොඳ හෝ නරක බවට, නিত্য බවට හෝ අනිත්‍ය බවට, සැප බවට හෝ දුක් බවට, ආත්ම බවට හෝ අනාත්ම බවට, සුභ බවට හෝ අසුභ බවට මෙනෙහි කරන්නේ. දැකීමකට සාපේක්ෂකව. දැකීමකට සාපේක්ෂක නොවි දැකීම කියන කාරණාව මතට එන්න පුළුවන් කමක් නෑ මේ ස්කන්ධ ටික වැය නොකොට. අපට තේ එකක් ලැබෙන්නේ සීනි, තේකොළ, ඉඟුරු, උණු වතුර ටික වැය වෙලා. හැබැයි තේක කියන්නේ සීනි නෙමෙයි. තේක කියන්නේ උණු වතුරක් නෙමෙයි. තේක කියන්නේ ඉඟුරුත් නෙමෙයි. තේක කියන්නේ තේකොළක් නෙමෙයි. සීනි, තේකොළ, උණු වතුර, ඉඟුරු නැතුව තේකක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ එකක් එකක් ගැන බැලුවොත් තේක නම් නෙමෙයි. එහෙනම් සීනි තේක නෙමෙයි, ඉඟුරුත් තේක නෙමෙයි, උණු වතුරත් තේක නෙමෙයි, තේකොළත් තේක නෙමෙයි. හැබැයි තේක කියලා අපට යමක් ලැබෙනවා. අපි තේක තමයි රසයි කියන්නේ. තේක තමයි නිරසයි කියන්නේ. තේක තමයි සුවඳයි කියන්නේ. තේක තමයි දුගඳයි කියන්නේ. තේක පිළිබඳව තමයි අපි ඇලෙන්නේ. තේකත් එක්ක තමයි අපි ගැටෙන්නේ. එහෙනම් තේක කියන්නේ මොකක්ද? අන්න අපි මේ හේතුවට අයිති නැති ඒ හේතු නිසාම උපදින නෑ බෑ කියන්න බැරි ධර්මතාවයකුත් තියෙනවා. අපි බැඳිලා තියෙන්නේ, එලිලා තියෙන්නේ, ගැටිලා තියෙන්නේ සීනි, තේකොළ, ඉඟුරු, උණු වතුර එක්ක නොවුනට අපි තේකට බැඳිලා තියෙනවා. තේක අල්ලගෙන තියෙනවා.
මේ තේක කියන්නේ මොකද්ද කියලා හෙව්වොත් සීනි තේකොළ ඉඟුරු වුණු වතුර වලින් තොරනේ. දැකීම කියන තැනත් ඔබ පොඩ්ඩක් මේ වෙලාවෙ හිතලා බලන්න තේකකට සමාන කරගන්න. දැකීම කියන තැන තේකට සමාන කළොත් ඊළඟට ටිකක් තියෙනවා ඔබට හිතන්න. තේක සීනි තේකොළ ඉඟුරු වුණු වතුර නෙමෙයි. හැබැයි සීනි තේකොළ ඉඟුරු වුණු වතුර ටික නැතුව තේකක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් දැකීම කියන ඵලය ලබන්න මොනවාද වැයලා තියෙන ධර්මතා? අන්න එහෙලා බැලුවොත් තියෙයි ඇහැ රූපේ චක්කු විඥානේ ස්පර්ශ වේදනා සංඥා චේතන. දැන් දැකීම ඇහැ නෙවෙයි රූපේ නෙවෙයි චක්කු විඥානේ නෙවෙයි. ඇහැ නැතුව රූපේ නැතුව චක්කු විඥානේ නැතුව දැකීමක් නෑ. නන්දකුමාර සූත්‍රය. තෙල්ද තිරේද දැල්ලද ඇති කල්හි ආලෝකය. ආලෝකය anu තෙල්ද නොවේ තිරේද නෙවෙයි දැල්ලද නොවේ. තෙල් නැතුව දැල්ල නැතුව තිරේ නැතුව ආලෝකයක් හම්බ වෙන්නේ නැහැ. අන්න අපට හම්බ වෙනවා හේතුඵල ධර්මතාවයක්. අර මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න සොඳුරු මගක් හමු වෙනවා. නුවණින් විමසා බලන්න. ඒ සඳහා අවස්ථාව ඔබට සලසාලමින් ඒ සොඳුරු මග සොයා විමසා ගන්නට ඉඩ සලසාලමින් අපේ කාලයේ නිමා වන බැවින් අපේ දේශනාව මෙතෙකින් නිමාවටපත් කරනවා. ඒ දයාබර මේනියන් වහන්සේ ඇතුළු ඔබ සෑම දිනාටම මේ උතුම් ධර්මයේ දැක චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලෞතුරු සුවයෙන් සැනසුම කල් වේවාම සිද්ධ වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අදත් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරමින් තව බොහෝ පිරිසකට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසමින් ධර්ම දානමේ මහා පින්කමක් සිද්ධ කරගත්ත මේ සිද්ධ කරගත්ත මේ උතුම් කුසලයේ මේ උතුම් පින මතු දිනක බුදු වෙන ආරි මෛත්‍රී නාත මෙද්බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක උපකාරක දෙවියන්ටත් පින් අයිති වේවා. දිව ඉසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ට පාදෙන්න. ඒ වගේම අද දවසේ නමින් සිහිපත් කළ ඒ දයාබර දෝන ලීලාවතී ගුණසේකර වීරසේකර ඒ දයාබර මේනියන් වහන්සේට ඊට කලකට ඉහතදී අභාවයට පත්වන්නට යෙදුණු ඒ දයාබර සහෝදරිය ඒ වගේම පියතුමන් ඒ නම් සඳහන් කළ ඥාතිවරු ප්‍රධාන කොට ඇති අපේ කුල පරම්පරාගතව මිය පරලෝකෝස් පින් බලාපොරොත්තු වන යම් ඥාති පිරිසක් වේ නම් ඒ හැම දෙන මේ පින්ගෙන සපවත් වේවා සුවපත් වේවා. දුක් පිරි සසර ගමන නිමා කොට සාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා. ඒ වගේම මේ පින්වත් හැම දිනාටත් හැදු වැඩි ගුරු දෙමාපිය දූ දරු පවුල් වල සෑම සියලු දෙනාටත් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන මේ හැමතත් ලෝපුරා ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් මේ ධර්ම ප්‍රචාරයේ සඳහා මඟ අවස්ථාව සලසාලු ගෞරවනීය මාධ්‍ය බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති ගරු කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් දේශකයන් වහන්සේ ඇතුළු සියලු සතුන්ටත් සිත්පැතීම ආශිර්වාද කිරීම මේ පින්කමේ ආරමුණක් බවට පත් වුණා. ඉතින් ඒක සඳහන් කරන ඒ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සියල්ලක්ම සඵල වේවා, ඉෂ්ට සිද්ධ වේවා. සසර ගමනේ සරණාතුරු
මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නා තුරු මේ හැම දිනාටම දෘශ්‍යමානව අදෘශ්‍යමානව පවතින අපලව දුරු කරදර බාධක කායික පීඩාවන් දුරුව අතුරු ආන්තරාවන් මගහැරි කරන කියන සියලු යහපත් කටයුතු සඵල වී ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනාවන් වහවහ සමුර්ධ වේවා සසර ගමනේ රැඳෙන අතුරු සතර අපායාදී දුකති බයකට සාපිපාසාදී දුකකට නොපෙනෙන දුර්ජන ඇසුරෙන් මිදී තව තවත් කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරෙන් දහම් මගට කුසල් මගට යොමුව සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබන උතුම් මඟඵල නිවන් සුව කල් නොවේවාම ලබන්නට මේ පිනම මේ හැම දිනාටම හේතු වාසනා පාරමී වේවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනු චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු. අද දවසේදී මේ සජීව ධර්මානුශාසනාව මේ සමාප්තිය සනිටුහන් කරන මොහොත ඊට පෙර ආතුව මේ පැමිණ සිටින පුණ්‍යවන්ත පිරිසට ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජා කරන්නට මෙය අවස්ථාවක් කරගන්නට කියලා. ඔවුන් මේ කාර්යයේ නියලන අතරතුරදී මේ පිරිසගේ පුණ්‍යවන්ත අරමුණු සිහිපත් කරන්නම්. කඩවත පහළ කරගහමුණ රොක්ලන් නිවසේ පදිංචිව සිටි මීට තෙමසකට පෙර අපාතරින් වියෝ වුණු ලීලා වීරසේකර ආදරණීය මෑණියන්ගේ දූදරු මුණුබුරු මිනිබිරියන් පිරිස එක්කාසුව තමයි අද දවසේදී මේ ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ ලබා දී තිබෙන්නේ. ඔවුන්ගේ අරමුණු වී තිබෙන්නේ මීට තෙමසකට පෙර නැසී ගිය දයාබර මෑණියන් වන අරංගලගේ දෝන ලීලාවතී වීරසේකර මහත්මියට, ඒ වගේම මීට අවුරුදු 8කට පෙර නැසී ගිය සෙනෙහිබර සොහොයුරිය වන අනෝජා කල්යාණී කොහිලවත්ත මහත්මිය, මීට අවුරුදු 30කට පෙර පරලෝසපත් වුණු ආදරණීය පියාණන් වුණු දෝන බර්නාඩ් රණසිංහ වීරසේකර මහත්මයා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන තිබෙනවා. ඒ වගේම පානදුරේ අරිය ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම ගෞරවනීය මහා සංඝරුවනටත් පුණ්‍ය අනුමෝදනා ගෙන එන්නට උන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශාසනික සේවාවන් සිදු කරන මේ රටේ වැඩ සිටින සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම ඔවුන්ගේ කරමුණක්. බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති දුරන්දර ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට සහ ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ වගේම මෙම ධර්මදේශනාව බෞද්ධ නාලිකාව හරහා ශ්‍රවණය කළ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කර තිබෙනවා. රට ජාතිය වෙනුවෙන් දීපදූ සියලුම ශ්‍රේණිමල රණවිරුවන්ටත් පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ මේ ධර්මානුශාසනාව පැවැත්වීමේ ඒ අරමුණු අතර වෙනවා. ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් මේ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වන්නට කියා ප්‍රාර්ථනා කරමින් අද දවසේදී අප හැමදෙනා කෙරෙහිම මෙත් සිතින් ධර්මානුශාසනාව පවත්වා වදාළ පිළියන්දල වෑවල ශ්‍රී සද්ධර්මාලෝක ධර්මනිකේතනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ සසුන් කෙත දහම් සිසිලෙන් සුවපත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේදී දායකත්ව ධර්ම දේශනාවෙන් අපි සමුගන්නවා. පුණ්‍යවන්ත ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.